समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमुक्तदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स निब्बानं परमं सुखं कीर्ति नित्यं श्वेत पूजाव इतामत्म श्रद्धाවෙන් ශ්‍රවණය කරන සදහැති පින්වත් හැම දිනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා බොහෝම කරුණාවෙන් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ශ්වේත පූජා වැඩසටහන සජීවීව පවත්වන්නට යෙදෙන්නේ යටිනුවර දොඩම්වල ඓතිහාසික කිත්සිරි මෙවන් රාජ මහා විහාරස්ථානයේ සිට මේ විහාරස්ථානයේ ගරු විහාරාධිපතීන් වහන්සේ එවැගේම ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝ රත්නයන් මේ වෙලාවේ අවසරයි කියලා අවසර ප්‍රාර්ථනා කරමින් තමයි අපි ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඊට අමතරව අද මෙවන් උතුම් පොහෝ දවසක භාග්‍ය සම්පන්න වෙලා තිබෙනවා මේ ධර්මානුශාසනාවට දායකත්වයේ සපයන්ට ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් විදිහට ඒ අවස්ථාව යෙදিলা මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරම්භ කරගනිමින් මේ උතුම් ධර්ම ප්‍රචාරණය කිරීම සඳහා නාරායන් පිට අභයාරාම පටුමගේ අංක 51 නිවසේ පදිංචි එම්.ඩී. රත්නපාල මහත්මයා එවැගේම තමයි චන්ද්‍රා වීරපෝල් මහත්මිය විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් වාක්‍ය සම්පන්න වෙලා තිබෙනවා දවසේ මේ ධර්මානුශාසනාවට පොහොය දවසේ දායකත්වයේ සබයලා මේ පින්වතුන්ගේ ප්‍රථම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න. මේ පින්වතුන් සඳහන් කරලා තිබෙනවා අපේක්ෂාවන් බලාපොරොත්තු පින් අනුමෝදනා බොහෝ ප්‍රමාණයක් අපේ ධර්මානුශාසනාව අවසානයේදී සිද්ධ කරලා සඳහන් කරලා පින් අනුමෝදන් කරන්ට ආශිර්වාද කරන්ට ඒ වගේම තමයි ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් සඵල වෙනසේ සාදු හඬ නංගමින් ඒ පින්වතුන්ට ආශිර්වාද කරන්නට අපි ධර්මානුශාසනාව අවසානයේදී බලාපොරොත්තු වෙනවා. දැන් සූදානම් වෙන්නේ කාම ශ්‍රද්ධාවෙන් යුක්තව නැත්නම් රේඩියෝ ඔස්සේ ශ්වේත පූජා මේ වෙලාවේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට ඔබේ නිවෙස්වල සිට සිල් සමාදන් වෙච්ච බණ අහන හැමදෙනාම කියලා බණ අහන්නට සදී පැහැදී සිටින මොහොතක්. පිටුනි මේ දවස්වල වැඩිපුර කතා බහ කරන හැමදෙනාම වගේ සාකච්ඡාවට ලක් කරන මාතෘකාවක් මම ධර්මානුශාසනාව තුළින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න කල්පනා කරනවා. ඒ මාතෘකාව තමයි කර්මය කියන සංකල්පය. හැමදාම බණ අහන මාතෘකාවක් බණ කියලා ඉවර වෙන්නේ නැහැ. කර්මය කියන මාතෘකාවෙන් බණ කිව්වට මිනිස්සුන්ට වැටහිලා ඇත්තෙත් නැහැ සමහර දේවල් කර්මය සම්බන්ධව. එන්දා මම කල්පනා කළා අද මේ ලෝකයේ තිබෙන ස්වභාවයත් එක්ක කර්මය කියන මාතෘකාව ප්‍රස්තුතය බුද්ධ ප්‍රජානන් වහන්සේගේ ගැන්වීම සහ අන්‍ය ආගමික සංස්ථාවල බුද්ධකාලීන ಭಾರತයේ කර්ම කියන සංකල්පය සඳහන් වෙනවා. මේ කර්ම කියන සංකල්පය
නූතනයට වගේම අපේ සාංශාරික ගමනට බලපෑම් ඇති කරන්නේ කොහොමද කියන කාරණේ අද මේ වෙලාවේ මම බොහෝම ටික වෙලාවක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්නත්නි මේ දවස්වල මම කිව්වා මේ කර්ම සංකල්පේ ගොඩාක් ඉස්මතු වෙලා තියෙනවා කියන නිසා දවසක් මේ දින කිහිපයකට කලින් මම අපේ මහත්මිය කතා කරලා සාමනාංශ මට අදහසක් දක්වන්න තියෙනවා ඔබ වහන්සේ. මම ඒවා මොකක්ද මහත්මියෝ ආගමනාට දින අදහස සම්මත මට මෙන්න මෙහෙම එකක් හිතෙනවා. මොකද්ද මට හිතෙන්නේ? ආ කියනවා ඔය කොරෝනා හැදිලා මැරෙන්නේ හාමුදුරුවනේ මරණයටපත් වෙන්නේ ගොඩාක් පව් කරපු කට්ටිය. ගොඩාක් පව් කරපු කට්ටිය තමයි කොරෝනා හැදිලා මැරෙන්නේ. ඊට පස්සේ කොරෝනා හැදිලා හොඳ වෙන්නේ ඒකත් ටිකක් පව් කරනවා කියන්නේ මධ්‍යම ප්‍රමාණය. ඊට පස්සේ යාට කොරෝනා තමයි හැදිලා. එයා කියනවා ආම්බුලේ මම වගේ කොරෝනා හැදිලා හැදෙන්නේ නැති කට්ටිය තමයි පින් කරපු කට්ටිය. මේ මොහොතේ අදහස. හැබැයි ඒ අදහස නිවැරදි අදහසක් නෙවෙයි. කර්ම සංකල්පය එහෙම අපේ සාමාන්‍ය පුදුම සත්‍යෝ විදිහට බුදු කෙනෙකුට හැරෙන්න තරක විතරක විදිහට සංකල්ප විදිහට ගොඩනගන්න බෑ. එහෙම කතන්දර මේ කාලේ තියෙනවා. මේ කාලේ වගේ කතා යනවා කර්මයේ. ඊට පස්සේ අපිට මේ බුදුරජාණන් වහන්සේ ඇතිවන වදුරු ඊට පස්සේ කරදර බාධක වලට හේතු වෙන දේවල් බුදුහාමුදුරුවෝ නියම ධර්ම වලට රෝගාබාධ පවා නියම ධර්ම වලට යටත් කරන උතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම ආදී කොට නියම ධර්ම විදිහට බුදුහාමුදුරුවෝ වෙනවා. ඒකෙන් එකක් විතරයි කර්ම. ඉතින් එහෙම කියෙද්දී තම තමන්ට විශේෂ වෙන විදිහට වැටහෙන විදිහට කර්මයේ එහෙම තෝරන්න ගියොත් එහෙම කර්මයේ සම්බන්ධව අදහස් පළ කරන්න ගියොත් එහෙම අපි ලොකු අමාරුවකට යනවා. ලොකු අමාරුවක්. මොකද දැන් ඔය කර්ම කියන සංකල්පය අපිට මේ අපේ ජීවිතයේ දියුණුව පිණිස සාංශාරික දියුණුව පිණිස හේතු වෙනවා වගේම තමයි මේ භවයේ පරලොව නොදිනුව පිණිස කර්ම සංකල්පේ ඕනවට වැඩි හිතන්න යාම හේතු වෙනවා. එතකොට එහෙම මෙන්න මෙහෙම කරනවා. කර්මයේ පිළිබඳව හිතන්නේ නැති මිනිස්සයා ඒ මිනිස්සයා කර්මයේ පිළිබඳව හිතන්නේ නැතිව කර්ම සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. එයාට කියන්න පුළුවන් තෝපාර මිනිස්සු. කර්ම සංකල්පය හරියට තේරුම් ගන්නතෝ ඕනකට වැඩිය ඒ පිළිබඳව හිතන්න ගිහිල්ලා මුලේ අවුල් කරගත්ත මිනිස්සයා මොන මිනිස්සෙක්. මම උදාහරණයක් කියන්නම් මෙන්න මේ. දැන් කර්මයේ පිළිබඳව يعني කර්මය කර්ම ඵලයේ පිළිබඳව හිතන්නේ නැති, සලකන්නේ නැති, විශ්වාස කරන්නේ නැති මිනිස්සයාට ඕන පවක් කරන්න පුළුවන්. ඕනම පවක් කරන්න පුළුවන්. එයාට නොකරන්න බැරි පවක් නැහැ. දැන් මට පහුගිය දවස්වක වුණ සාකච්ඡාවකදී මේ සෝවාන් වෙලා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් කිව්වා මේ පංචානන්තරික පාප කර්මය සිද්ධ කරාට එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ කියපුවා නෙවෙයි කියලා මේ මිනිසු පාපයට යොමු කරන එයා කියනවා එයා සෝවාන් වෙලා ඉන්නේ කියලා. එයා එහෙම සඳහන් කරනවා. එතකොට මේ පංචානන්තරිය පාප කරනවා. මව මැරීම, පියා මැරීම, බුදුහාමුදුරන්ගේ දේශනෙදීම, මහා රහතන් වහන්සේලාට අතනේ, ඒ වගේම සංඝ භේදය මේවා කිසිම ප්‍රශ්නයක් නැහැ කරාට එහෙම මේ නිරේට වැටෙන්නේව නෙවෙයි කියලා ඒ අදහස් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ කර්මයේ කර්මඵලයේ එයා විශ්වාස කරන්නේ නැහැ. ඒකට එයා පෞකාරය කියනවානේ ඒ අදහස් වලට එකතු කරන්නේ. අනිත් එක තමයි කර්මය පිළිබඳව ඕනවට වැඩි හිතන කෙනා මොඩේ කරනවා. එහෙම කියන්නේ දැන් වැරදි තැනින් අල්ලගත්තොත් මේ ඕනවට වැඩි හිතන්න වෙන්නේ. දැන් අපි දන්නවා මේ අපිට අපේ බෞද්ධ සාහිත්‍යයේ වෙන කතාවක් තමයි ඔය චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව උගන්වනවා කියලා දෙනවා මේ
චුල්ලපන්තක හාමුදුරුවෝ එක ගාථාවක් පාඩම් කරන්න මාස 4ක් විතර ගත කරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පදේ පාඩම් කරනකොට දෙවෙනි එක මතක වෙනවා. දෙවෙනි පදේ පාඩම් කරනකොට තුන්වෙනි එක මතක වෙනවා. තුන්වෙනි පදේ පාඩම් කරනකොට පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම මතක වෙනවා. ඒ හාමුදුරුවන්ට මේ පද 4ක් මතක තියාගන්න ගාථා මතක තියාගන්න බෑ. ඒකට බුදුහාමුදුරුවෝ කියනවානේ මේ පෙර කර්මයක් හින්දාම වෙලා තියෙන්නේ කියලා. ඔය කතාව දැන් ඉස්කෝලේ යන ළමයි කියවුවොත් එහෙම එහෙනම් මම චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ මේ පෙර කර්මයක්ද දන්නේ මට තියෙන්නේ කියලා. පාඩම් කරන්නෙත් නැතුව ඉගෙන ගන්නෙත් නැතුව කටපාඩම් කරන්නෙත් නැතුව අර කතාව වැරදියට අල්ලගෙන මටත් එහෙම වෙලාවක දන්නේ නැහැ කියලා ඒක තමන්ගේ පිට පියාගෙන කටයුතු කරොත් එහෙම ඒ ළමයට දුරු වෙන්න බෑ. ඒ ළමයට දුරුවක් බලන්න බෑ. ඊට පස්සේ ගත්තොත් එහෙම තව නොදියුණු මිනිස්සෙක් ඉන්නවා. අපි කියමු දුප්පත් මිනිස්සු. ඒ මිනිස්යාට බහින් හරි ඇහෙනවා දුප්පත් වෙලා ඉපදෙන්නේ කර්මයක් හින්දා කියලා. එයා ඒක ඔළුවේ තියාගෙන බෝක්කම් වකුරට වෙලා ඉඳගෙන කල්පනා කරනවා කඩමණ්ඩියක බංකුවකට වෙලා කල්පනා කරනවා අනේ මේක මගේ කර්මයක් මේ කර්මය මට ඇවිල්ලා තියෙන සංසාරේ මේක මම විඳින්න ඕන කිය අතක් පයක් කොල්ලලා වැඩ කරන්න දෝ වාඩි වෙලා හිටියොත් එහෙම ඒ මිනිස්සයා බඩගින්නේ මැරෙනවා. ඒ හින්දා කර්මය පිළි නොගෙන සිටීමත් කර්මයේ පිළිබඳව ඕනවට වැඩිය වැරදි විදිහට කල්පනා කරන්න ගියොත් එහෙම මිච්ඡා සංකල්ප දිනු කරන්න ගියොත් එහෙම ඒ මිනිස්යාගේ ජීවිතය විනාශ ස්වභාවයට යන හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ ඕනවට වැඩිය වැරදියට හිතන්න එපා කියලා ධර්මතා කීපයක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නා බුද්ධ විෂය. බුදුහාමුදුරුවෝ පිළිබඳව අපිට අනුව ඒ පුද්ගලයා උමතු වෙනවා කියනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන එහෙම කියවෙන ලක්ෂණ සූත්‍රය එහෙම කියවුවාම අපි මනගන්න යනවානේ අපේ සිරුරට අනුව බුදුහාමුදුරන්ගේ ශරීරය ඔය කියන විදිහට ඇඟිලි සමව තියෙන්න පුළුවන්ද? දත් 40ක් මිනිස්සෙකුට තියන්න පුළුවන්ද? තිබ්බනම් කොයි වගේ වේද? මොන වගේ 40ක් තියෙනකොට මොන වගේද? මේ බුද්ධ විශ්ේ ඒක සාමාන්‍ය කෙනෙකුට හිතලා සීමා කරන්න බැරි විෂයක්, අර්ථ කරලා හිතන්න බැරි විෂයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ වෙනවා මේ විෂය ඕනකට වැඩිය වැරදි විදිහට හිතන්න ගියාම මොකද වෙනවා? අනිත් එක තමයි ලෝක විෂය. දැන් ලෝක විෂය කියන එක හොයලා ඉවරයක් නෑනේ. ඒක එපා වෙන්නෙත් නෑ ලෝකේ ඉන්න මිනිස්සුන්ට හොයන්න ගිහිල්ලා. අපි දන්නවා මේ හඳ මතට පාතේපු දවසේ ඉඳලා තවත් යනවා හඳ මතට පාත තබන්න එක එකනා ගිහිල්ලා හඳේ තිබෙන ආවාට ගැන හොයනවා, ජලයේ තිබ්බද නැද්ද කියලා හොයනවා. ඒ වගේ තිබෙන අංශු විවිධ ಜಾති හොයන්න බලන්න එදා ඉඳලා මිනිස්සු යනවා තාම යනවා හොයලා ඉවර කරගන්න බෑ මේ කුංචි උපග්‍රහය කියන්නේ. ඒ වගේ තමයි මුළු ලෝකයේම තිබෙන මේ ග්‍රහ ලෝක පිළිබඳව ලෝකයේ තිබෙන ස්වභාවයන් පිළිබඳව ඕනවට වැඩිය වැරදි විදියට හොයන්න ගියොත් ඒ පුද්ගලයාට ඒවා හොයලා ඉවර කරගන්න බෑ. උමතු වෙනවා. ධ්‍යාන විෂය. ධ්‍යාන ලැබපු මුනිවරු ඍෂිවරු කොහොමද ක්‍රියා කරන්නේ? අපි අහලා තියෙනවා ජලයේ මතු පිට ඇවිදිනවා. ඊට පස්සේ අහසේ ගමන් කරනවා, පොළවේ ඉමිදෙනවා, නොයේ ಜಾති. දැන් අද දවසේ විශේෂත්වයක් තමයි ආනන්ද මහා රහතන් වහන්සේ උන්වහන්සේගේ ඉර්ධිය ධ්‍යාන බලය ඉර්ධි විෂය ධ්‍යාන විෂය ගැන සඳහන් කරනවා. ආනන්ද මහා රහතන් වහන්සේ මහා රහත් භාවයට පත් වෙලා පොළවේ කිමිදිලා ඇවිල්ලා වාඩි වුණායි කියනවා. උන්වහන්සේගේ ධර්මාසනයේ පළවෙනි ධර්ම සංගායනාව පවත්වනවා. ඉතින් විස්මයේ ಜಾති මහායාන ග්‍රන්ථවල එක වෙනස් විදිහට කියනවා. යතුරු සිදුරෙන් ඇවිල්ලා උන්වහන්සේ ධර්මාසනයේ වාඩි වුණා කියලා. ඒ උන්වහන්සේගේ විරුද්ධි පෙන්නපු හැටි මේ මහායාන තේරවාද ධර්ම ග්‍රන්ථවල දැක්කෙන විෂමත්වයෙන් දක්වුවා. උන්වහන්සේගේ විරුද්ධිය ගැනයි දක්වන්නේ. ඉර්ධි විෂය ධ්‍යාන විෂය අචින්තයයි හිතලා නිමා කරන්න බෑ. ඒ වගේ තමයි කර්ම විෂය. කර්ම විෂයත් විවිධ විදිහට විවිධ ප්‍රතිකඩ වලින් හිතුවට විවිධ විදිහට කලපන්න කියලා බැලුවට හිතලා නිමා කරන්න බෑ. දැන් ඒකට උදාහරණයක් මම කියන්නේ. දැන් අද තාමත්ම දුෂ්චරිත සහිත ජීවත් වෙන වැරදි වැඩ කරන
වැරදි ජීවන ප්‍රවත්මක් ආජීවයක් තියෙන මිනිස්සු අපිට පේනවා ඉතාමත් හොඳට ජීවිතේ ගත කරන එහෙම රටවල්වත් නේ. ඒකනේ ලංකාව නොදියුණු රටක් කියලා කියන්නේ. ඒ සමහර කෙනෙක් කියනවා මේ තේරවාදී බුදුදහම තියෙන රටවල් ටික තමයි දියුණු වෙලා නැත්තේ. එහෙම නැතුව ඒ බුදුදහම අදහන් නැති රටවල් බලන්නකො දියුණු වෙලා තියෙන හැටි. ඒ මොකද මේ මිනිස්සු ඕනම පාපයක් කරන්න ඕනම අකුසලයක් කරන්න ඕනම දෙයකට අත තියන්න කිසි බයක් නැහැ. පාපයට ලැජ්ජාවයි බයයි නැති වුනහම ඒ මිනිස්සුන්ට ඕන තරම් දියුණු වෙන්න පුළුවන්. හැබැයි ඒ දියුණුවේ තිබෙන කාල සීමාව කාල පරාසය කොච්චරද කියන එක තමයි ප්‍රශ්නේ. මේ භවයට විතරයි මේ දියුණුව තියෙන්නේ. සමහර වෙලාවට ටික කාලයයි මේ දියුණුව තියෙන්නේ. ඒ නිසා පින්වත්නි එහෙම දියුණු වෙනකොට අපි කල්පනා කරනවා මේ වැරදි වැඩ කරන මිනිස්සු මෙච්චර දියුණු වෙනවා අපි ධාර්මිකව ජීවිතය ගත කරත් ඔන්න කර්මය සම්බන්ධව සැකටි කරගන්නවා. අපි හැමදාම දුක්පත්. අර වැරදි වැඩ කරන ඌරව කපන කුකුල් පොඩු කාගෙන ඉන්න ඌරව ඇති කරන හරක් මරන මිනිස්සුගේ දියුණුව කොච්චර එකක්ද කියලා අපි විතරක කරනවා හිතන සමහර වෙලාවට කියන්න යන්නේ. ඒ වුණාට ඒ වාගේ තිබෙන ඒ දුර්භාග්‍ය සම්පන්න බව විඳවීම ඒවා ඉන්නතුනේ මේ මිනිස්සු විතරයි දන්නේ. ඒවා කරන මිනිස්සුන්ට ඔබ බොහෝම දුප්පත් වුණා. ඔබ බොහෝම සරල මධ්‍යම පාන්තික ජීවිතයකට හිටියා. ඔබට රැට සුව පහසුවට නිින්ද යන ප්‍රමාණය එහෙම කරන මිනිස්සුන්ට මම හිතන්නේ නිින්දයයි කියලා. තනියම හුල්ලන ඔබට හිතෙන්නේ එහෙමද? අනියම කල්පනා කර ඉන්නවා. දුක් විඳිනවා. ඉතින් ඒ නිසා කර්ම විශේෂ පිළිබඳව එහෙම අපිට වැරදි සැක සංකා ඇති වෙන හින්දා මම බුදුහාමුදුරුවෝ කර්මය පිළිබඳව දේශනා කරපු ඒ වගේම උන්වහන්සේගේ කර්මය සම්බන්ධව දේශනා කරපු දේශනාවන් අතර ඉතාමත්ම වටින ගැඹුරුම ඒ වගේම තමයි ඇඟ හිරි වැටිලා යන ලොමු දෙහන් ගැන්වෙන විශේෂම දේශනාවෙන් සූත්‍ර කොටසක් අබ පියල්ලා බොහෝම කුංචි කොටසක් උඩලා දක්වලා ඔබට මේ ඇති වෙන සැක සංකා පහ කරගන්න දෙයක් මම කියලා දෙනවා. එනතුනි සූත්‍රය තමයි මහා කම්ම විභංග සූත්‍රය. ඔබ බණ අහලා ඇති චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් ඉසකෙස් ගන්නට ඕන තරම් අහලා දෙවිනියෙක් උත්පත් කළා ඉපදෙන්නේ කොහොමද? ඒක දේශනා කරන්නේ තෝදීය කියන පුත්‍රයා මේ සිටුතුමාගේ පුත්‍රයා සුභ කියන මානවකයා. මහා කම්ම විභංග සූත්‍රය නෙවෙයි චුල්ලකම්ම විභංග සූත්‍රය. ඒකේ තියෙනවානේ කෙනෙක් ලස්සන වෙලා පැහැපත් වෙලා ඉපදෙන්නේ කොහොමද? ඒකට හේතු බුදුහාමුදුරුවෝ කියනවා. සමහර කෙනෙක් දුක්පත් උනේ කොහොමද? සමහරව මෝඩ වෙලා ඉපදෙන්නේ නූගත් වෙලා ඉපදෙන්නේ ඇයි? මේ ඔක්කොම චුල්ලකම්ම විභංග සූත්‍රයේ කියනවා. ඒ වුණාට ඊට වැඩි කර්මය ගැන ගැඹුරින් කතා කරපු බුදුහාමුදුරන්ගේ ලස්සනම දේශනාව ගැඹුරුම දේශනාව හම්බෙන්නේ ආකම්ම විභංග සූත්‍රය. බයිබලෙනවා. ලොමුදෙන ගැන සසර ගැන පුදුම භයානක සිදුවිල්ල කලකිරීම අපි මොනවද මේ කර ඉන්නේ කියන හැඟීම ජීවිතයේ වෙන සූත්‍රයක් තමයි වෙන්නේ මහා කම්ම විභංග සූත්‍රයේ කර්මය ගැන බුදුහාමුදුරුවෝ දක්වපු වෙනස්ම ආකාරයේ අපිට හිතා ගන්න බැරි ප්‍රතිකඩකින් උන්වහන්සේ සිදු කරපු විවරණය. ඒකෙන් තමයි අද ඔබට දහම් කරුණු පැහැදිලි කරන්නේ. එතනතුනි මේ සූත්‍රයේ ආරම්භය හරි දීර්ඝයි. මොකද මජ්ක්‍ධිම නිකායට ආයත වෙන සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර අපි දන්නවා. ඔබ බණහන අය විදිහට සිත්න තසපුව ධර්ම දක්ෂිනා මේවා එක දිගට ශ්‍රවණය කරන සතියේ දින 7ේම බණ අහන අය විදිහට දන්නවා මේ මජ්ක්‍ධිම නිකාය ගැන හාමුදුරුවෝ බණ කියනකොට නාසලා පෙන්නනවා මේකෙන් හරි අමාරුයි පැයකින් කියලා දෙන්න. ඒ නිසා කොටසක් හරි අද කියලා දෙන්නම් කියලා බණ පටන් ගන්නවා. ඒ නිසා මම කියන්නේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ සූත්‍ර කරුණු හරි දීර්ඝයි. හරි දීර්ඝයි. ඒ දීර්ඝ සූත්‍රයේ තුලින් තිබුණු කුංචි කොටසක්
මම මේ වෙලාවේ උඩටලා දක්වනවා කර්ම සංකල්පයේ පිළිබඳව ඔබට අවබෝධයක් දැනෙන්න හැඟෙන්න වැටහෙන්න. ඉන්නතුනි මේ සූත්‍රයේ මුල් වෙන්නේ පොතලී පුත්‍ර කියන අන්‍යාගමික ශාස්ත්‍රවරේ එහෙම නැත්නම් තාපසේ කියලා අපි ගත්තත් හරියි. පොතලී පුත්‍රත් ආයුෂ්මත් සමිද්ධි කියන අවුරුදු 3ක් විතර වෙන මහාන වෙලා තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේත් එක්ක තියෙනවා සාකච්ඡාවක් බුදුහාමුදුරුවෝ වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට. සාකච්ඡාව කෙටියෙන් කිව්වොත් පොතලී පුත්‍ර ඇවිල්ලා ආයුෂ්මත් සමිද්ධි හාමුදුරුවන්ගෙන් අහනවා කියනවා සමිද්ධි හාමුදුරුවන්ට සාමීනි මට බුදුහාමුදුරුවෝ කියලා දීලා කියනවා කියලා ඇහිලා තියෙනවා බුදුහාමුදුරුවෝ මට කිව්වා මට දැනුම් දීලා තියෙනවා ඔය කාය කර්ම වචී කර්ම වල ප්‍රතිඵල නැහැ මනෝ කර්ම වල විතරයි ප්‍රතිඵල තියෙන්නේ. ඒ කියන්නේ කයින් කරන වචනෙන් කරන අකුසල වල ප්‍රතිඵල නැහැ. බොරු කිව්වට ප්‍රශ්නයක් නැහැ. කේවලම් කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මොනවද විශ්වචන කිව්වට ප්‍රශ්නයක් නැහැ. මිනිසු කෙටෙව්වට ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න නැහැ කියලා බුදුහාමුදුරුවෝ යාට කිව්වා. කාටද? පොතලී පුත්‍ර බුදුහාමුදුරුවෝ කිව්වා කියලා සමිද්ධිහාමුදුරුවන්ට මේ කියනවා. කාය කර්ම කාම විද්‍යාචාරයේ අසුරණාට පිනක් පවක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරක් නැහැ. සතුන් මරුවා කියලා එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේ පින්පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මනදින් මොන හරි කරොත් එහෙම ඒක ප්‍රශ්නයක්. ඒක තමයි පින්පව් සිද්ධ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දුන්නා කියලා මෙන්න මේ වගේ කාරණා ගණනාවක් සමිද්ධිහාමුදුරුවෝත් එක්ක ඇවිල්ලා මේ පොතලී පුත්‍ර කතා කරා. පොතලී පුත්‍ර හාමුදුරුවෝ මේක ගිහිල්ලා මේ වගේ කර්ම ගණනාවක් තියෙනවා කියනකොට මේවා ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා පොතලී පුත්‍ර දැන් ආනන්ද හාමුදුරුවෝ අද විශේෂ කෙනෙක් නේ. ආනන්ද හාමුදුරුවෝ අද මහා රහත් භාවයට පත් වෙච්ච දවසේ උන්වහන්සේගේ ගුණ කඳ අපමණයි. බොහොම නිහතමානී, රෝමත්, ඥාන සම්පන්න, ඒ වගේම ධර්මයේ දරන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් ශාසනයේ ගැටලුවක් ඇති වුණාම ඒකට නිවැරදි මැදිහත් වීමක් නායකත්වයක් දෙන්න පුළුවන් භික්ෂුවක් ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ මේක විසඳන්න ගියේ නෑ. මේ ප්‍රශ්න වගේක් මේ පොතලී පුත්‍ර කියලා සමිද්ධි හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කිව්වම ආනන්ද හාමුදුරුවෝ ගියේ නෑ ඒක විසඳන්න. ආනන්ද හාමුදුරුවෝ යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න බුදුහාමුදුරන්ට ගිහිල්ලා කිව්වා බුදුහාමුදුරනේ කර්මයේ ගැන අමුතු අදහස් දරන කෙනෙක්. කර්මයේ ගැන අපූර්ව අදහස් වෙනස් අදහස් දරන කෙනෙක්. ඒවා හරි අමුතුයි වෙනස්. ඒ වෙනස් ඊට පස්සේ විරෝධ ආකල්ප දින ඒ පොතලී පුත්‍ර මෙන්න මෙහෙම සමිද්ධි හාමුදුරුවෝත් එක්ක කතාවස් කරලා තියෙනවා. මේ වගේ සාකච්ඡාවක් ගිහිල්ලා දෙනවා. කර්මය ගැන ඉස්මතු වෙලා තියෙනවා බුදුහාමුදුරනේ වෙලාවේ. හාමුදුරුවෝ දැනුවත් කරා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය ඔය පොතලී පුත්‍ර කියන මිනිහෙක් මම දැකලවත් නැහැ. මම කිව්වයි කියේ එක තැන්වල එක જાති කියනවා. මම දැකලවත් නැති මිනිස්සුන්ට මම කොහොමද කියන්නේ ඒ වගේ. දැන් එහෙමයි දෙන්නවා. එහෙමයි ඉන්නවා. අපි කිව්වයි කියලා අපි සඳහන් කළායි කියලා අපි දැනුම් දුන්නයි කියලා තැන් වල එක જાති කියනවා. වැරදි දේවල් කියනවා අපි කිව්වයි කියලා. අපි කාවලා දෙනවා කියලා කියන්නේ. අපි කාවලා දීලා එයාලගේ වැඩ කරගන්නවා. අපි කිව්වයි කියලා අපේ වචනේ භාවිතා කරලා. එහෙම කෙනෙක් තමයි මේ පොතලී පුත්‍ර සමිද්ධිහාමුදුරුවෝ රවට්ටන්න ඇවිල්ලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා වැරදි ආකාර පොඩුවට දාන්න. දැන් එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සු ඕනතරම් දක්නට ලැබෙනවා. මේ විදිහට කිව්වා මේ විදිහට කිව්වයි කියලා විවිධ ආගම් දර්ශන සංකල්ප පෝෂණය කරන අය ඕනතරම් සමාජයේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වා එයාව හම්බෙලා නැහැ උන්වහන්සේ කවදාවත් කොහොමද යාට බණ කියන්නේ. කියලා මේ සිදුවීම් මාලාව මෙහෙම සිද්ධ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ආනන්ද මේ මට විතරක් වැටහෙන්නේ. එහෙම නැත්නම් බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණයට බුදු කෙනෙකුටම පමණක් වැටහෙන වෙන කිසි කෙනෙකුට වැටහෙන්නේ නැති කිසිම අන්‍යාගමික ශාස්ත්‍රවරයෙකුට දැනෙන්නේ නැති ඇඟෙන්නේ නැති හිතා ගන්නවත් බැරි
බුද්ධ ශාසනයකින් පමණක් අහන්න ලැබෙන කර්මය ගැන ඒ ගැඹුරුම සංකල්පයක් තිබෙනවා. ආනන්ද ඔබ කැමතිද අහන්න කියලා බුදුහාමුදුරුවෝ විමසනවා. ආනන්දහාමුදුරුවෝ තමයි ස්වාමීන් ඒ දේශනා කරන්න මේ සුදුසුම වෙලාවයි කියලා බුදුහාමුදුරුවන්ට බණ කියන්න ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේට මේ මහා කර්ම විභංගය, මහා කර්මයේ පිළිබඳව බෙදීම, මහා පොළොව කම්පා වෙන මේ දේශනාව කරන්න බුදුහාමුදුරුවන්ට අවස්ථාව සලසලා දෙනවා වෙනතුනේ මේ ආනන්දහාමුදුරුවෝ. ආනන්දහාමුදුරුවෝ අද විශේෂ කෙනෙක් නිසා උන්වහන්සේව අපිට සිහිපත් වෙනවා මේ දේශනාවත් එක්ක. ඒ නිසා එම බුදුහාමුදුරුවන්ට අවස්ථාව සලසපුවාම බුදුරජාණන් වහන්සේ එනොත් මේ කර්මය ගැන මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ කිසිම කෙනෙකුට මේ ලෝකයේ අවබෝධ වෙන්නේ නැති, මේ ලෝකෙ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැති සංකල්ප හතරක් මෙන්න මෙහෙම පෙන්නනවා. කොහොමද උන්වහන්සේ ඊට පූර්විකාවක් ගන්නවා මෙන්න මේ විදිහට. ආනන්ද හැමෝටම කියලා දෙනවා ආනන්ද මේ ලෝකේ ඉන්නවා විවිධ ඉරුදි ලැබපු ධ්‍යාන ලැබපු ඒ වගේම තමයි නුවණ ලබාගත් ප්‍රඥාව දිනු කරගත්ත සාමයේ විවිධ තාපසයෝ ඉන්නවා. විවිධ ඍෂිවරු ඉන්නවා. මේ ඍෂිවරු දකිනවා එයාලගේ නුවණින් ලෝකේ දිහා බලනකොට යම් කිසි කෙනෙක් දස කුසලයේ දිනු කරලා එයා ගිහිල්ලා වැටෙනවා. දස කුසලයට එක්ක එයා උත්පත්ති ලබනවා සුගතියේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ. ඒකට එයා ආගමක් හදාගන්නවා. මොකද්ද? දස කුසල් කරන ඔක්කොම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා, සුගතියේ ඉපදෙනවා කියලා එයා හදා ගන්නවා. ආගමික සංකල්පයක් නේ ලෝකේ ආගම් විහිදෙන්නේ එහෙමයි. එයා දකින්නේ මොකද්ද? දස කුසල් කරන කෙනෙක් ගිහිල්ලා සුගතියේ ඉපදෙනවා. එයා ආගමක් නිර්මාණය කරා. එයාට ගැන්වීමක් හදාගත්තා. කොහොමද? දස කුසල් කරන අය ඔක්කොම යනවා, හැමෝම යනවා සුගතියේ. කවදාපසේ හරි යාම හරි වෙන කෙනෙක් හරි දකිනවා, යාම වෙන්න බෑ, වෙන කෙනෙක් දකිනවා. එයා දකින්නේ මොකද්ද? දස අකුසල් කරපු කෙනෙක් ගිහිල්ලා වැටෙනවා දුගතියේ. දුගතියට වැටෙනවා දැක්කට පස්සේ එයා සඳහන් කර ආගමක් ඇදුව දර්ශනයක් ඇදුව මොකද්ද? දස අකුසල් කරන අය වැටෙනවා දුගතියට. ඒක එයාගේ දැක්ම ඒක. තව එක්කෙනෙක් ඉන්නවා එයා දකිනවා මෙන්න මෙහෙම එකක්. මොකක්ද දන්නවද? දස කුසල් කර ජීවිතේ ගත කර හිටියා. ගත කර ඉඳලා එකපාරටම මැරිලා ගියා. දස කුසල් කර ඉඳලා මැරිලා ගිහින් කොහෙද වැටුනේ? එයා වැටුණා දුගතියට. දුගතියට වැටෙන හැටි මම කියලා දෙන්න. වැටෙනවා දුගතියට. දස කුසල් හොඳට දිනු කරා. ආයෙත් මේ කිසි ආරක්ෂාවක් නැහැ. එයා වැටුණා ගිහිල්ලා කොහෙද? දුගතියට. යා ආගමක් ඇදුවා, දැක්මක් ඇදුවා. මොකද්ද දැක්ම? දස කුසල් කරලා වැඩක් නැහැ. දස කුසල් කරලා දුගතියට වැටෙනවා. කුසල් කරන එක නතර වෙන්නේ කියලා. එයාගේ ආගම ඒක. ආගම ලෝකෙ හැදෙන්නේ එහෙම. තව එක්කෙනෙක් ඉන්නවා ඒ තාපසයාට පේනවා තමන්ගේ නුවණට දස අකුසල් කර හිටියා. පව් වැඩ කර ජීවිතේ ගත කරගෙන හිටියා. මැරිච්ච ගමන් ඉහිලේ ඉන්නවා දෙවියෝ. මැරිච්ච ගමන් ඉන්නවා. දස අකුසල් කර හිටියේ. එයා ආගමක් ඇදුවා. දස අකුසල් කරලා දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. මේ මාර්ගය තියෙනවා. ඔච්චර නරුවක් තාමත් නැහැ. මරලම තමයි දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. එයා දැකමුද? ඉංග්‍රීසි දැන් මතකයි කියන්නේ මොකද්ද? දස කුසල් කර ඉන්න අය දිව්‍ය ලෝකේ යනවා කියලා කියනවා. දස අකුසල් කර ඉන්න අය දුගතියට වැටෙනවා කියලා හදා ගන්නවා ආගම. ඊට පස්සේ දස අකුසල් කර ඉන්න අය ඒ සුගතිය යනවා. දස කුසල් කර ඉන්න අය දුගතියට වැටෙනවා කියලා සංකල්ප හතරක් දෙවු වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ දකින්න එක එහෙම ඉපදෙනමයි කියලා වැරදි කියන්නේ නැහැ කියනවා. හැබැයි ඒකෙන් දෙන පාඩම, ඒකෙන් දෙන ඉගැන්වීම බුදුහාමුදුරුවෝ දේශනා කළා වැරදි කියලා. උන්වහන්සේ වෙනවා මට පුළුවන් මෙන්න මේක පැහැදිලි කරන්න මේ ලෝකේ ඉන්නවා මෙන්න මෙහෙම හතර දෙනෙක් කොහොමද උන්වහන්සේ පැහැදිලි කරනවා සහේතුක උපමා සහිතව මේ ලෝකේ ජීවත් වෙනවා පින්තුණු යම් කිසි කෙනෙක් දස කුසල් කර උන්වහන්සේ කියනවා දස කුසල් කර හිටියත්
එයා සිදු කරගත්ත ආසන්න හෝ පෙර කර්මයක් හින්දා ඔන්න කියනවා අර කට්ටිය දකින්නේ මේ මැරෙලා ඉපදෙන එක විතරයි. බුදුහාමුදුරුවෝ කියනවා ආසන්න හෝ පෙර කර්මයක් නිසා දස කුසල් කර හිටපු කෙනා එයා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඒවා නිත්‍ය වුණා නෙවෙයි. අර තාපස හතර දෙනා මොකද්ද කියන්නේ? අනිවාර්යෙන් එහෙම වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම ඉපදෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට දස අකුසල් කරපු කෙනා දුගතියට වැටෙන්නත් පුළුවන්. ඒවට ආසන්න සහ පෙර හේතු කියනවා. දස කුසල් කරපු කෙනා දුගතියට වැටෙන්න පුළුවන්. දස අකුසල් කරපු කෙනා සුගතිය ඉපදෙන්න පුළුවන්. එතකොට මේ කාරණා හතර මේ හරියට ප්‍රස්තාරයක්. මේක මම අය කියන එක තේරුමක් නෑ. මේකට මම කතාවක් කියන්නම් මේක ඉක්මනින් තේරෙයි. එතකොට මේ කල්ප ගානකට පෙර බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ නමකගේ සසුනේ වැඩ වාසය කරපු භික්ෂුණීන් වහන්සේ නමක් අමදිමින් ඉන්නවා දාගත් මළුවක්. දාගත් මළුවක් අමදිනවා. දාගත් මළුවක් අමදිනකොට මොකද මේ භික්ෂුණිය හරි පොහුදුන් භික්ෂුණියා අමදින අතරතුරේ මේ කරතව්‍ය සිද්ධ කර ඉන්න අතරතුරේ මේ දාගව වදින්න පිඟුදු වෙනවා මහා රහත් භික්ෂුණියා. මහා රහතන් වහන්සේ නමක් ඉන්නත මහා රහත් භික්ෂුණියා. ඇවිල්ලා අර පොදුන් භික්ෂුණිය පොළක් ගන්නවා, එකතු කරනවා, කුණු පුරවනවා, මේ කටයුතු එදෙනවා. අර භික්ෂුණිය දාගව වැදලා වන්දනාමාන කරලා ආපහු යන්න යනකොට නැවත යනකොට එයාට පිනුකෙන යනවා කිවිසුමක් වුණාසේ. එතකොට කාර්ය මහරහත් භික්ෂුණියට කිවිසුමක් යනවා. අදිහෙම කිවිසුමක් කියොත් එහෙම නේද ළඟින් හිටපු අය ආදරේ කියපු අය එකට කාපු අය තේගී පුවය නේද සෙනෙහ වඩපු අය ළඟපාතකවත් නැහැ කියලා මම දැකලා දෙනවා. එහෙම කියනවා කියලා එහෙම. දැන් කිවිසුමක් කියොත් එහෙම සෙනෙහ වඩපු අය ළඟපාතක හිටපු අය ළඟින් හිටපු අය කවුරුත් නැහැ. එක කිවිසුමක් ගන්නවනේ දුවම හදේලා. ඇයි කොරෝනා වලින් දුවා. කොරෝනා වලින් දුවා. ඉස්බයයි ලෝකේ මෙලාගෙන දහස් ගණනින් ලක්ෂ ගණනින් කිවිසුමකින් වෛරසයක් සමාජයට පතුරවන්න පුළුවන් තරම ලෝකේ ධර්ම වෙලා එදා මේ ප්‍රශ්නේ දෙන්නේ නැහැ. ඉතින් මේ කිවිසුම යනකොට කිවිසුම යන දිහා බලාගෙන හිටිය පොහුදුන් භික්ෂුණිය. දැක්කම් පොටු බින්දු කීපයක් සොටු බින්දු සොටු කිවිදි කීපයක් කිවිසුමක් යනකොට ඒවා මේ ස්වභාවික දේවල් නෑ වටන්න බෑ. සොටු බින්දු කීපයක් වැටෙනවා දාගත් මළුවට. දාගත් මළුවට වැටෙනවා. මෙයා අතුගා හිටපු කෙනා මහරහත් තරණියට කිසිම චේතනාවක් නෑ මේ බලෙන් තමන්ගේ ශරීර අපද්‍රව්‍ය මුදා හරින්නට මේ දාගත් මළුවට. මොකද නිත්‍ය වශයෙන්ම කරුවන් සරණ ගිය උත්තමාවියක් අය එහෙම දෙයක් කරන්නේ නැහැ. උතුමියට ඒක නොසිතූ විදිහට සිද්ධ වුණේ. මේක දැකපු බොහෝදුන් භික්ෂුණියගේ හිතේ ඇති වුණා ලොකු වෛරයක්. හිතේ ඇති වුණේ බැන්නේ නැහැ. වචනේ අතින් පයින් මුකුත් කරන්න කියලා කියේ නැහැ. රවලවත් බැලුවේ නැහැ. ලොකු දේශයක් ඇති වුණා. ඒ දේශය තුනේ කොහොමද දන්නවද? ඒ දේශය ඇතුලේ තිබුණා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මේ වෛශ්‍යාවක් වගේ නගර සෝබිනියක් වගේ භික්ෂුණියක් ඇවිල්ලා වන්දනා කරන්න රොටු දාලා යනවා කියලා හිතින් බෑ. ඒත් එහෙම හිතෙනවානේ සමහර වෙලාවට මේ ඔබේ ඉමකලා බලන්නකො හිත ඇතුලේ ඔබ හොඳට මළුව පිරිසුදු කරලා අතු දාලා ඉන්නකොට මේ පොඩි ළමෙක් හරි ඇවිල්ලා කකුලෙන් ගියන්න කියලා දිවුවොත් එහෙම මළුවට තාවගේ මේ ළමයි කියලා ඔයාලා දාලා බැනලා ඒ ළමයි ගෙනාවු අම්මලාට එක්ක ගන්න. අපි පූජා කරපු උදේ ගෙනාලා ක්‍රියාහාර පූජාවට උඩින් ගෙනාලා කියනවා තව එක්කෙනෙක් ක්‍රියාහාර පූජාව අපි පිළිපස්සරලා වැදලා ඉන්නවා. අපි කිව්බේකට උඩින් කිව්වට පස්සේ කොහොමද දෙන්නේ ඒක? මම මේ පූජා කරලා යන්නත් කලින් තමයි පූජා කරන්න ඕනේ.
කියලා ලොකු වේදනාවක් ඇති වෙනවා. දැන් මම මේක කරයක් විතර රාජමහා විහාරස්ථානයේක මේ ඉහිලා මම කියන්නේ ඕනේ අටපිරිකරයක් පූජා කරලා බුදුරජාණන් වහන්සේට චෛත්‍ය වගේ විහාරකයේ ඇතුලේ උලුස්සලා දෙකරන කියලා වැදලා බලනකොට අටපිරිකරේ නෑ. ඒක පන්සලකට වඳින්න ගිහිල්ලා ඒ වෙලාවේ මට ඇතුණා නම් මේ අටපිරිකරේ වරගන් කරපු මිනිහව හොයන්න කියලා දාන්න බලින්ද මගේ පින්කම වැඩක් නෑ. හැබැයි මේ භික්ෂුණියට ඇති වුණා බලවත් චේතනාවක් තරහක් අර බොඩු විදිහට වැටෙනවා දැකලා වෙසඟනක් කියලා මහා රහතන් වහන්සේ මහා රහත් උත්තමාවියක් කියන්නේ. වෙසඟනක් කියලා චේතනා පහල කරගෙන හිතින් ගන්නවා. හිතින් ගන්නවා. ඒක තමයි එන්නේ. මහා රහත් භික්ෂුණිය පිරිනමනට මහා රහත් භික්ෂුණිය පිරිනමනට ඊට පස්සේ පුදුම භික්ෂුණිය අපවත් වෙනවා. එයාට මාර්ගඵල ලබන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ ශාසනය අන්තරායික ධර්ම කියලා ධර්ම පහක් තියෙනවා. අන්තරායික ධර්ම අන්තරායික කියලා අහලා තියෙන වෝටිස් 3000ෙම ලයිකම් දනුම පිච්චෙනවා නැත්තම් මරණය හා සමාන දුකකට ලක් වෙනවා මේ ඒ විවිධතර රදුනොත් මේ තරම් බලවත් ඒ නිසා අතුපාටින් කියලා ගහලා තියෙනවා ඉක්ු වෙන්න එපා අන්තරාව. ඒ වගේ මරණය සහ මරණය සමාන දුකට වැඩි දුකක් විඳින ධර්මතා කීපයක් තියෙනවා සාසනෙ. එකක් තමයි ආර්ය උපවාදය. ආර්ය උපවාදය. ආර්යයන් වහන්සේලාට දොස් කීම උපවාද කිරීම චෝදනා කරනවා. ඉන්නෝනේ මේ දස කුසල් දියුණු කරපු මලුපෙත් මං නමතුවා භාවනා කළා දන් දුන්නා සිල් රැක්කා මොයි පින්කම් කරා මේ භික්ෂුණියට මොකද්ද සිද්ධ වුනේ? ඒව කර කර හිටියට ආසන්න කර්මයක් සිද්ධ කරගත්ත ඒ භවයේ මොකද්ද? මහා රහත් භික්ෂුණියක් ගැන මනසින් ආය වචන කියන්න ගියේ නෑ. අපින් පයින් හරියට කාට ගහන්න ගියේ නෑ. මහා රහත් පෙරණියට මොකක් කරේ නෑ. හිත තුල ඇති කරගත්ත වැරදි හැඟීමක් මේ කොටුගදා යනවා කියලා හිතේ තරහක් ඇති වුණා. බලන්න සංසාරේ කොච්චර බයද කියලා. මොකද්ද සිද්ධ වුනේ? ඒ සිදුවීම ඒ හේතුව හේතු කරගෙන ඒ චේතනාව හේතු කරගෙන නිරයට වැටෙන්නේ මේ භික්ෂුණිය අපවත් මරණයටපත් වෙනවා. නරිලා නිරයට වැටෙන්නේ. එතකොට දැන් අර පිළිලිකා හතරට යනවා. ඒක මේක තව විස්තර වෙන්න තියෙනවා. මේක ඒකට උදාහරණ කතා වෙන අපේ වනමේ මහා කමිබංගුත්‍රය. ඒකේ මම කිව්වා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මේ දස කුසල් කරන අය ඉන්නවා සුගතිය ඉපදෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. දස කුසල් කරලා සුගතිය ඉපදෙච්ච අය අනාථ පින්ඩික සිටුතුමා අපිට උදාහරණ පෙන්නන්න පුළුවන්. දස අකුසල් කරලා නිරේට වෙච්ච අය ඔය දේවදත්ත හාමුදුරුවෝ ඉන්නේ එහෙමයි තමයි ඔය ඕන තරම් තියෙනවා. හැබැයි අපිට තියෙනවානේ තේරුම් ගන්න බැරි දෙයක්. දස කුසල් කර කර ඉන්න කෙනෙක් කොහොමද දුගතියට වැටෙන්නේ? මෙතරණින් දුන්නේ ඇයි? දස කුසල් දිනු කරගෙන ජීවිතේ. හැබැයි ආසන්න වශයෙන් කර්මයක් ප්‍රබල කර්මයක් වඩන්න ගත්තා. වැටුණා කොහෙද? දුගතිය. ඒ හින්දා දැන් අපි ওই පාංශ පොළ වලට වැඩිලා සමහරව කියනවා ඉතින් පාංශ පොළ දෙන්නත් ඕනේ මේ මහත්යා මේ පුදුම විදිහට පින්කම් කරගත්ත කෙනෙක් ආමුරුක් කියනවා. එතකොට පාංශ පොළ දෙන්න දාන දෙන්න ඕනේ නැහැ. එතුමා ඊටාම හොඳට පින් කරගත්ත වැදගත් මහත්යෙක්. හැබැයි අපි යුතුයකමක් කරන්න ඕන කියලා තමයි. අපි කොහොමද කියන්නේ අච්චර පින් කරපු භික්ෂුණිය අච්චර පින් කරා දාගම වල කමදිනවා කියන එක දෙදෙනෙක් පින්කමක් නෙවෙයි දාගම වල වතාවක් කරනවා කියන්නේ ජීවිත කාලෙම. හැබැයි එකක් කරගත්ත වැරද්දා ආර්ය උපවාදය ලැබුණා දුක. එනිසා දස කුසල් දියුණු කරන අයද ආසන්න කර්ම සහ පෙර කර්ම හේතු කරගෙන දුගතියට වැටෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ හින්දා මේ මිනිස්සුන්ට එහෙම ලේසියෙන් දෙන්න යන්න එපා. මේ
නම්බුනා දෙවි ඒවා දෙන්න බෑ. අපි කොහොමද හිතේවත් දෙන්නේ? නම්බුනා නේද? දුන්න කතන ඉන්නහම බණ ගෙවල් දුන්න ගන්න අහගෙන ඉඳී ගියා. අමුතුව දුන්න ගන්න කරනවා ඊයොත් කරනවා මේ ගමට නිතුමා තරම් නිතුමිය තරම් වැඩ කරපු කෙනෙක් දැන් බින්දිනෝ කියලා ඉන්නේ මේ දැක්කා වගේ කියනවා තමයි. මේ කතාවත් එක්ක කොහොමද කියන්නේ බෑ. ඒ භික්ෂුණිය දුගතියට වැටිලා ආර්යවාදයේ හේතු කරගෙන දුක් විඳලා පින්තුණිය මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මනුස්ස ලෝකෙ ඉපදලා තුරුණු වියට එළවෙනකොටම පින්තුණිය රූමත් හරි ලස්සනයි. පංච කල්යාණී දෙවිව ඉපදෙන්නේ. අර ලස්සන තරුණියක් විදිහට දන්ත කල්යාණී, කේශ කල්යාණී, නඛ කල්යාණී, ඊට පස්සේ චවි කල්යාණී ඔක්කොම තියෙනවා. කල්යාණ පහෙන්ම සමාන්විතයි. ඒ සිල්රක වූ වින හැබැයි අරුණ වියට එළවිලා තරුණ කාලේ ඉන්නේ අවුරුදු 18ක 16ක තෙල්ලක් පිච්ච කාලේදල යාගේ සේවය මොකක්ද? එයා විසංගම වෛශ්‍යාවක් සිංහලෙන් කියවෝ ගණිකාවක්. ගණිකාවක් කියන සංඥාවෙන් තමයි ගණිකාවක් කියන හැඟීමෙන් තමයි බිමතුනේ අර භික්ෂුණියට චෝදනා කළේ. ඒකේ ප්‍රතිඵලය ගණිකාවක් වෙලා ඉපදෙන්නේ. එතකොට ඒ විදිහට තමයි යාගේ ජීවිතේ ඒ භවයේ ගෙවෙන්නේ. එතකොට ගණිකාවක් විදිහට ජීවිතේ භවයේ ගෙවාගෙන ඉස්සරහට යනකොට ගණිකාවක් අතින් දිගුනේ එහෙම නැත්නම් අපි ගත්තොත් සබ්බිර කතා කරලා තවදුරට අපි ගත්තොත් කෙටිම විසගණක් කියලා. එහෙම නැත්නම් තව කිව්වොත් වෙන නගර සෝබිනියක් කියලා ගමු. නගර සෝබිනියක් කියලා ඉන්න මෙයා අතින් සිදු නොවන අකුසලයක් නෑ. දස අකුසලියම සිද්ධ වෙනවා. අනියම් ගැප්පෙනීම් සිද්ධ වුණොත් එහෙම ඒ දරුවෝ කුසතුලම මරනවා. ඊට පස්සේ තමන්ගේ සේවය ලබා ගන්න එන සේවකයන්ගේ දේවල් හොරකම් කරන්න සිදුවිලි පහළ වෙන්න පුළුවන්. කාම විද්‍යාචාරය කියලා කියන්නේ යාගේ වෘත්තිය. එනේ වෘත්තිය. ඊට පස්සේ බොරු කියනවා කියන එක නිතරම සිද්ධ වෙනවා. සමාජයට දේශ කරමින් වෛර කරමින් විශ්වම ලෝභයෙන් ජීවත් වෙන පිරිසක් මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි දැන් වැඩිනේ රස කුසලෙම කියනවා. එහෙම කෙනෙක් ජීවත් වෙලා මැරලා යනකොට මිනිස්සු මාරම කියනවා. නේ වලට එලගහලා යනවා. ඊට පස්සේ කියනවා වලට අකුණු ගහන්න ඕනේ එන ගහන්න ඕනේ කියලා ශාප කරනවා. එහෙම කෙනෙක් ජීවත් වෙලා මැරලා යනකොට දස අකුසලයේ දියුණු කරලා පින්නුනේ මේ තරුණිය මැරිලා ගිහිල්ලා මිනිස්සු හිතාගෙන හිටියා මිනිස්සු කියන්නදී චෝදනා කරන්නදී නිරේම තමයි යන්නත් කරගත්ත පව වලට කියලා. හැබැයි බුදුනේ කොහෙද? ආයෙත් මනුස්ස ලෝකේ කියන්නේ සුදුයි. එතකොට අපිට තිබ්බ ප්‍රශ්නයක් විසඳනවා නේද මොකද්ද? දස අකුසල් කරන අයත් සුගතිය ඉපදෙන්න පුළුවන්. පෙර කර්මයක් ඇදිලා මොකද්ද පෙර කර්මය? මහාන වෙලාවේදී හරියට පින් කරගත්තා ඒකේ ප්‍රතිඵලය. පින්තුනි මේ විදිහට භවයන් 100ක් 1000ක් විදිහට ඉදිරියට පින්තුනි මේ තනත්තිය භවයන් 100ක 1000ක වෘත්තිය තමයි නගර සෝපිනිය. අවසානයේට ගෞතම බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහළ වෙලා බණ කියනකොට ඒත් ඉපදෙනවා එයා ඒත් නගර සෝපිනියක්. පෙර පින මතු වෙලා පහළ වෙලා පින්තුනි බුදුන් දැකලා නිවන් දකින්න පින තිබ්බා. ඒ සේවයෙන් නික්මිලා ඒකෙන් මිදලා ඒ තමයි අපේ සම්බුද්ධ ශාසනයේ මහා රහත් භාවයට පත්වෙච්ච අම්බපාලි මහා රහතන් වහන්සේ රහතන් වහන්සේගේ ගුණයට එතුමියගේ ගුණයට ඒ උත්තමාවියගේ ගුණයට අපි අද නමස්කාර කරනවා වඳිනවා පුදනවා. හැබැයි මිනිස්සෙගේ ජීවිතේ බලන්න සංසාර සැකසෙන විදිය ඒකයි මම මුලින් කිව්වේ නිබ්බානං පරමං සුඛං නිවන් දකින්න එකම තමයි නිදහස පිහිට ඒ හැරෙන්න මේ වෛවාරණ ලෝකේ මේ ගහන කරණම් වල ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල නැහැ අවිනිශ්චිතයි. දස කුසල කරලා සුභ දෙන්න පුළුවන්. දස අකුසල කරලා දුක යන්න පුළුවන්. මොකක් හරි වහින් හරි වැරදුනොත් එහෙම දස කුසල කරලා කර ඉඳලා දුගතියට යනවා. දස අකුසල කරලා සුගතිය යනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා
අද ලෝකයේ කර්මය සම්බන්ධව සාකච්ඡා කරද්දී මේ ස්වභාවය හඳුනාගන්නේ නැතිව තමන්ට ඕන විදිහට කර්මය තෝරා දීමතුලින් මේක තමයි බුදුහාමුදුරුවන්ගේ කර්ම විශේෂ ගැඹුරු තැන. ඒ නිසා අද ඒ කර්ම විශේෂ අන්තරමකින් ඔබට ඉතාමත්ම කුංචි කොටසක් අබවියල්ලක් තරම් අබමල් ප්‍රේමයක් තරම් දේශනා කරන්න වාග්ය සම්පන්න වුණා අවස්ථාව ලැබුණා. අද මේ උතුම් උන් බොහෝ දින නිත්‍යතුන් සේත පූජා ඔස්සේ නිසා නිත්‍යතුන් සේත පූජා සජීවීව සදාන පවත්වන්නේ යටිනුවර දොඩම්වල ඓතිහාසික කිස්සිරිමම රාජමහා විහාරස්ථානයේ නිල්ලිගල අංශල පාමුල තියෙන දකුම් කළු රමණීය තන ඔබට ආරාධනා කරනවා වදින්න පුදන්න එන්න අනුරාධපුරයේ ගල්ලෙන මහනුවර යුගයේ සිහිපත් වෙන නුවර යුගයට අයති වෙන බුදු පිළිම වහන්සේලා ඉතාම ලස්සනට තිබෙන පුංචි දඹුල්ල කියලා අනවරත නාමයෙන් හඳුන්වන විහාරස්ථානයේ ඉඳලායි අපි අද බණ කියන්නේ. ඒ විහාරස්ථානය දැක බලා ගන්න වඳින්න පුදන්න ඔබේ net දෙක ඒකට පින් කරගන්න මම ආරාධනා කරමින් දැන් ධර්මානුශාසනාව හමාර කරලා අද මේ විදිහට නැත්නම් සේත පූජා තුළින් ධර්මය අහපු දායකත්වයේ සපේකෝ හැමදෙනාම මිය පරලෝකී වූ සම්පතේ පින්වත්පත් වේවා. මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා අපවත් වෙච්ච සියලුම මහා සංඝරත්නයේ මේ පින්වත්පත් වෙත්වා. ඒ සියලු නිවනින් නිවෙත්වා. මේ අප්පරේ මේ මොහොතේ ලෝකේ කොහෙදරි කොරෝනා වසංගතයෙන් මිය යනවා නම් කවුරු හරි ඒ සියල්ලට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු ශක්තිය සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඓතිහාසික සංකල්පවල පුරවරේ ඉඳලා මේ පින්කම් සිද්ධ කරද්දී අපි හැමදෙනාටම නුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. අටමස්ථානයේ සොරස්මස්ථානයේ ජයසිරිමා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. මේ වසංගත තත්ත්වයන් දෙගුණ වෙලා පැතිර යන කාලය තුල මේ සිද්ධ කරන පින් අපි හැමදෙනාටම ඒ දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවන් වලින් අත්මිදෙන්න සත්‍ය ක්‍රියාවක් වෙත්වා. ඔබට මට අපි හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.